අයිබෝවන් අපි පසුගිය පාඩමේදී අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන ඒකකයේ පළමු කොටස කියන්නේ DNA වල ව්‍යුහය ඊට පස්සේ කොහොමද DNA අණුවක් ප්‍රතිවලනය සිද්ධ වෙන්නේ කියන ඒ දේවල් මූලික වශයෙන් අපි සාකච්ඡා කරා. නමුත් ඒ සාකච්ඡාව අවසානයේදී අපි දුටුවා DNA polymerase 3 කියන එන්සයිමේට අමතරව තවත් එන්සයිම කීපයක් සහ ප්‍රෝටීන වර්ග මෙම DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලියට අවශ්‍යයි කියලා. එතකොට අපි අද මේ පාඩමේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒ අනිකුත් එන්සයිම භාවිතයෙන් DNA ප්‍රතිවලනය ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ කියන එක. එතකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා මුලින්ම අපි පසුගිය පාඩමේ සාකච්ඡා කළ විදිහට DNA polymerase 3 එන්සයිමේට ඒ විසින්ම අලුතෙන් DNA දාමයක් සංශ්ලේෂණය ආරම්භ කරන්න බෑ. ඒ සඳහා අවශ්‍යයි මුලින්ම මූලිකයක් කියලා කුඩා නියුක්ලියික් ආම්ල කොටසක්. මේ කුඩා නියුක්ලියික් ආම්ල කොටස ඇටියට ක්‍රියා කරන්නේ අත් වශයෙන්ම කුඩා කෙටි RNA කොටසක්. එතකොට මුලින්ම මේ කෙටි RNA කොටස එහෙම නැත්නම් මේකට අපි කියන්නේ මූලිකයක් නැත්නම් ප්‍රයිමර් එකක් කියලා. ඒතේ මූලිකය සංශ්ලේෂණය කිරීම සඳහා ප්‍රයිමේස් කියන එන්සයිමය අවශ්‍යයි. එතකොට මේ ප්‍රයිමේස් එන්සයිමය මගින් DNA දාමයක ඒ සංශ්ලේෂණය වෙන DNA දාමේ එක ස්ථානයකට අනුරූප වෙන විදිහට ඊට අනුපූරක RNA නියුක්ලියෝටයිඩ් එකතු කිරීමෙන් කෙටි RNA දාමයක් සාධනවා. ඒක තමයි මූලිකයේ හැටියට ක්‍රියා කරන්නේ. මේ මූලිකය ඊට පස්සේ මූලිකයේ තියෙන 3' අන්තයට DNA polymerase 3 එන්සයිමය අර අච්චුදාමේ තියෙන නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලට එකින් එක අලුතෙන් ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරනවා. ඒ කියන්නේ වෙනත් විදිහකට කියනවා නම් ඒ මූලිකයේ 3' අන්තය ක්‍රමයෙන් දික් වෙනවා. එතකොට 3' 5' අන්තයේ සිට 3' අන්තය දක්වා ඒ මූලිකය දික් වෙනවා. එතකොට මේ මූලිකය දික්වීමේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ අලුත් DNA දාමයක් සංශ්ලේෂණය වීම. එතකොට අපි මුල් පාඩමේ සාකච්ඡා කළ විදිහට අඛණ්ඩව මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එක DNA දාමයක් එහෙම නැත්නම් 3' සහ 3' අන්තයේ සිට 5' අන්තයට දිවෙන ඒ දාමය අච්චුවක් හැටියට පාවිච්චි කරලා අලුතෙන් DNA සංශ්ලේෂණය දාමයක් සංශ්ලේෂණය වෙද්දී පමණයි. නමුත් අනික් දාමයේ සංශ්ලේෂණය වීමේදී ගැටලුවක් තියෙනවා. ගැටලුව තියෙන්නේ ඒ දාමේ කෙරවලින් ආරම්භ කරන්න බෑ. ඒ කියන්නේ ඒ දාමේ කෙරවලේ තියෙන්නේ දැන් අපි ප්‍රතිවලන බාහුව ගත්තොත් ඒ ප්‍රතිවලන බාහුවේ කෙරවලේ තියෙන්නේ 5' අන්තය. එතකොට එහෙමනම් ඒ අලුතෙන් DNA දාමේ සංශ්ලේෂණය වෙන්න ඕන 3' අන්තයෙන් පටන් අරන් 5' අන්තයට. නමුත් RNA polymerase එන්සයිමේට ඒ ක්‍රියාව කරන්න බෑ. ඒක RNA polymerase සුවිශේෂී එන්සයිමයක්. ඒ නිසා ඒකට පුළුවන් එක දිශාවකට පමණක් නියුක්ලියෝටයිඩ් එකතු කිරීමට පමණයි. ඒ නිසා දැන් දෙවෙනි මේ 5' අන්තයේ සිට 3' අන්තයට දින මේ දාමය ගත්තොත් එහෙම මේ දාමය පාවිච්චි කරලා මේ දාමය අච්චු දාමයක් හැටියට පාවිච්චි කරලා අලුතෙන් DNA දාමයක් මේ කෙරවලේ සිට සංශ්ලේෂණය කරන්න බෑ. ඒ නිසා ඒක පටන් ගන්නේ දැන් මේ විදිහට ප්‍රතිවලන බාහුව තරමක් දික්ුණෙන් පස්සේ RNA ප්‍රයිමර් එකක් නිෂ්පාදනය කරනවා මේ වගේ මේ ඒක යම්කිසි එක ස්ථානයකට අනුරූප විදිහට. එතකොට ඒ ප්‍රයිමර් එක දික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්‍රයිමර් එක පාවිච්චි කරලා 5' 3' දිශාවට සංශ්ලේෂණය කරන්න පුළුවන්. එතකොට ඒ නිසා යටින් තියෙන DNA දාමය ගත්තොත් අපි මේ දාමේ සංශ්ලේෂණය වෙන්නේ මේ වගේ කොටස් වශයෙන්. එතකොට ඒ නිසා ඒවා අවසාන වශයෙන් මේ ක්‍රියාවලිය අවසානයේදී මේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි සම්පූර්ණ අඛණ්ඩ අලුත් DNA දාමය සංශ්ලේෂණය වෙන්නේ. එතකොට දැන් මේ විදිහට මුලින්ම එහෙමනම් අපි මේ ක්‍රියාවලිය ඇසරයක් මුලින් ඉඳන් බැලුවොත් ද්විත්වදාම DNA අණුව මුලින්ම එක පැත්තක ඉඳලා ඒ කියන්නේ ප්‍රතිවලන බාහුව සකස් වෙන පැත්තේ ඉඳලා ක්‍රමයෙන් DNA දාම දෙක දිගහැරෙන්න ඕන. දාම දෙක ඒ කියන්නේ ද්විත්ව දඟරේ දිගහැරෙන්න ඕන. තනි දාම බවට පත් වෙන්න ඕන.
එතකොට එහෙමනම් අපි ඊළඟට බලමු කොහොමද මේ ක්‍රියාවලිය DNA අලුතින් DNA දාමේ සංශ්ලේෂණය වීම ආරම්භයේදී සිද්ධ වෙන්නේ කියන එක. එතකොට ද්විත්ව දාම DNA අණුව මේ විදිහට ද්විත්ව දාමේ තනි දාම වශයෙන් වෙන් වෙන්න ඕන. ඒ තනි දාම වශයෙන් වෙන් කිරීම සඳහා හෙලිකේස් කියන එන්සයිමය අවශ්‍යයි. DNA හෙලිකේස්. ඒ හෙලිකේස් මගින් ද්විත්ව දංගරේ දිගහැරලා මේ විදිහට තනි දාම කොටස් බවට පත් කරලා ප්‍රතිවලන බාහුව සෑදීම ආරම්භ කරනවා. එතකොට ඊළඟට සිද්ධ වෙන්නේ මෙම අපි මේ උඩින් අකණ්ඩව සිද්ධ වෙන නැත්නම් මේ පෙරටු දාමේ බැලුවොත් එහෙම පෙරටු දාමේ සංශ්ලේෂණය වීම සඳහා අපි මේ විදිහට DNA දාමේ ආරම්භ කිරීම සඳහා මූලිකයක් තියෙන්න ඕන. මේක තමයි මම මුලින් සඳහන් කර අර RNA මූලිකය. එතකොට මේ RNA මූලිකය සකස් කරන්නේ ප්‍රයිමේස් එන්සයිමෙන්. ප්‍රයිමේස් එන්සයිමෙන් මේක සම්බන්ධ කළාන් පස්සේ තමයි DNA polymerase එන්සයිමේට අලුත් දාමේ සංශ්ලේෂණය කරන්න පුළුවන් අර ප්‍රයිම එකේ 3 ප්‍රයිම් අන්තයට අලුතෙන් නියුක්ලියෝටයිඩ් එකතු කිරීමෙන්. එතකොට ඒ කියන්නේ ඊළඟට අපි මෙතනින් මේ සටහනේ දැක්වෙන විදිහට අපි මුල් පාඩමේ දැක්ක විදිහට මේ පොලිමරේස් RNA පොලිමරේස් කියන එන්සයිමය ඉතාමත්ම සුවිශේෂී එන්සයිමයක්. ඒ එන්සයිමයට මූලිකයක් තියෙන්න ඕන DNA දාමයක් අලුතෙන් සංශ්ලේෂණය කරන්න. එතකොට මේක තමයි දිශාව සංශ්ලේෂණය වෙන හැම වෙලේම 5 ප්‍රයිම් අන්තයේ සිට 3 ප්‍රයිම් අන්තයට. ඒකම මේ එන්සයිමයට තවත් තියෙනවා වෙනත් තව එන්සයිම ක්‍රියාකාරීත්වයක්. ඒකට අපි කියනවා 5 ප්‍රයිම් 3 ප්‍රයිම් දිශාවට ක්‍රියා කරන එක්සෝනියුක්ලියේස් ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා. ඒ කියන්නේ DNA polymerase 3 ඉතාමත්ම සුවිශේෂී එන්සයිමයක්. එතකොට අපි ඊළඟට බැලුවොත් ප්‍රතිවලනයේ ආරම්භයේදී එතකොට ප්‍රයිමේස් කියන එන්සයිමය මුලින් මා සඳහන් කළ විදිහට දැන් හෙලිකේස් කියන එන්සයිමෙන් හෙලිකේස් එන්සයිමෙන් ද්විත්ව දංගරේ දැන් මේ කොටස වෙන් කරලා තියෙන්නේ තනි දාම් බවට පත් කරලා. එතකොට ප්‍රයිමේස් කියන එන්සයිමය ඇවිල්ලා එන්සයිමය මේ දාමේ මුල් කොටසට සම්බන්ධ වෙලා කෙටි RNA කොටසක් සංශ්ලේෂණය කරනවා. ඒක තමයි RNA මූලිකය. එතකොට ඒ RNA මූලිකයට තමයි RNA මූලිකයේ තියෙන්නේ අපි RNA මූලිකයේ දිශානිතය ගත්තොත් ඒකේ තියෙන්නේ 5 ප්‍රයිම් සිට 3 ප්‍රයිම් වලට. එතකොට ඒ නිසා DNA polymerase එන්සයිමයට පුළුවන් මේ 3 ප්‍රයිම් අන්තයට නියුක්ලියෝටයිඩ් එකතු කරලා ක්‍රමයෙන් අලුත් දාමයක් සංශ්ලේෂණය කරන්න. එතකොට ඒ තමයි පෙරටු දාමයේ සංශ්ලේෂණය වෙන ආකාරය. නමුත් දැන් මේ දාමේ තියෙනවා මේ දාමේ තමයි එම දිශාවටම සංශ්ලේෂණය කරන්න බැරි. ඒ නිසා ටික වෙලාවක් මේ විදිහට කියන්නේ ක්‍රමයෙන් ප්‍රතිවලන බාහුව ටිකක් විශාල වෙලා මේ වගේ තනි දාම කොටසක් හැදුනන් පස්සේ තමයි මෙම දාමයට අනුරූප විදිහට අලුත් DNA දාමේ සංශ්ලේෂණය වෙන්නේ. හැබැයි එතෙක් මේ විදිහට මේ DNA දාම දෙක වෙන් වුණෙන් පස්සේ මේ තනිදාම DNA සෛලවල වැඩි වෙලාවක් තියෙන්න බෑ. තනිදාම DNA වලට ඒව ක්‍රියා කරන තවත් එන්සයිම තියෙනවා. ඒ එන්සයිම තනිදාම එන්සයිම් වලට ඒ කියන්නේ තනිදාම DNA වලට විරුද්ධව ක්‍රියා කරන නිසා ඒවෙන් ආරක්ෂා කිරීම සඳහා තව විශේෂ ප්‍රෝටීන වර්ගයක් මේ තනිදාම DNA කොටසට බැඳෙනවා. අපි ඒවට කියනවා තනිදාම බන්ධක ප්‍රෝටීන. right. එතකොට හෙලිකේස් එන්සයිමේ දිගටම මේ DNA දාම දෙක වෙන් කිරීම හරියට මේ අර සිප් එකක් අරිනවා වගේ මේක හෙලිකේස් එන්සයිමේ මේ දාම දෙක ඈත් කරමින් ඉදිරියට ගමන් කරනවා. හැබැයි මේක මේ විදිහට සිද්ධ වෙනකොට ටික වෙලාවක් ටික දුරක් මේ විදිහට දැන් මේ මතක තබා ගන්න මේ අපි කතා කරන්නේ ද්විත්ව දඟරයක් ගැන. ඒකෙනෙක් ඇඹරුණු දඟරයක් ගැන කතා කරන්නේ. එතකොට මේ දඟරයේ එක පැත්තක ඉඳලා මේ දෙක දාම දෙක මේ විදිහට වෙන් කරගෙන යනකොට එක අවස්ථාවක් එනවා තවදුරටත් මේ දාම දෙක හෙලිකේස් එන්සයිමේට තනියම මේ දිගහරින්න බෑ. යම්කිසි ප්‍රතිරෝධයක් ස්ට්‍රෙස් එකක් ගොඩ නැගිනවා. හරියට දැන් ඔබ ලණු පොටවල් දෙකක් එකට අඹරලා තියෙන එකක් දිගහරින්න උත්සාහ කරනකොට මුල් හරියේදී ටිකක් ලේසි දිගහැරෙනවා. හැබැයි ටිකක් වෙලා යනකොට දිගහැරෙන්නේ නැහැ. ප්‍රතිරෝධයක් දැනෙනවා. ඒ දේ මෙතනත් සිද්ධ වෙනවා. එතකොට ඒක වළක්වීම සඳහා තව එන්සයිමයක් මේ හෙලිකේස් එන්සයිමේ තියෙන තැනට කලින් ඊට ඉස්සරහින් ගිහිල්ලා ටොපෝ අයිසොමරේස් කියන එන්සයිමය බැඳෙනවා. එතකොට ටොපෝ අයිසොමරේස් එන්සයිමෙන් කරන්නේ මේ DNA දාම දෙක එතනින් කපනවා. එතනින් කපලා හැබැයි කපලා සම්පූර්ණයෙන් නිදහස් වෙලා යන්න දෙන්නේ නැහැ. කැපුවෙන් පස්සේ මේ දෙක කොටස් දෙක හිම තියාගෙන ඉන්නවා. දැන් එතකොට
මෙතනින් දඟරේ කපලා තියෙන නිසා හෙලිකේස් එන්සයිමයට අර ප්‍රතිරෝධය මැඩගෙන මේ ඉදිරියට යන්න පුළුවන් දඟරේ දිග හැරීම. ඒතකොට හෙලිකේස් එන්සයිමේ මේ ආසන්නයට කිට්ටු වෙනකොට ආයසරයක් ටොපොයිසමරේස් එන්සයිමේ අර කපපු තැනින් ආයසරයක් ජොයින් කරනවා. ජොයින් කරලා ටොපොයිසමරේස් තව ඉස්සරහට ගිහිල්ලා වෙන තැනකින් බැඳෙනවා. ඒක දිගට සිද්ධ කරනවා. එතකොට ඊට අමතරව දැන් මේ යටින් තියෙන DNA මේ කොටස අපි ගත්තොත් ඒ කියන්නේ 5 ප්‍රයිම් අන්තයේ සිට 3 ප්‍රයිම් අන්තයට දිවෙන ඒ දාමයේ ගත්තොත් එතකොට ඒ දාමේත් අලුතෙන් DNA දාම ඒ කියන්නේ කොටස් වශයෙන් අර අපි මුලින් සඳහන් කළ මුල් පාඩමේ සඳහන් කළ විදිහට ඔකාසාකි ෆ්‍රැග්මන්ට් හැටියට ට්‍රාන්ස්ලේෂනය වෙන්න නම් RNA ප්‍රයිමර්ස් තියෙන්න ඕන. එතකොට ඒ RNA ප්‍රයිමර්ස් සම්බන්ධ වෙලා ඊට පස්සේ කොටසක් අපි හිතමු මෙතනින් RNA ප්‍රයිමයක් බැඳුනොත් මේ කොටස සංශ්ලේෂණය වෙනවා. එතකොට මේ පළවෙනි ඔකාසාකි ඛණ්ඩය. ඊට පස්සේ තව ටිකක් ප්‍රතිවලන බාහුව වැඩි දික් වුණාන් පස්සේ මේ වගේ ස්ථානයකින් අපි හිතමු RNA ප්‍රයිම් එක බැඳෙනවා. එතකොට එතන ඉඳන් මේ දක්වා ඒ කොටස සංශ්ලේෂණය කරනවා. එතකොට දැන් මේ විදිහට මේ යටින් තියෙන මේ ඔකාසාකි ෆ්‍රැග්මන්ට්ස් හැටියට සංශ්ලේෂණය වෙන්නේ මේ කොටස් අපි ගත්තොත් එහෙම ඒ හැම එකම මුලින් තියෙනවා RNA ප්‍රයිම් එකක් කෙටි RNA ප්‍රයිම් එකක් මේ සටහනේ දක්වලා නැති වුණාට. එතන මේ විදිහට මේ ප්‍රමාදී දාමේ කොටස් වශයෙන් ඔකාසාකි ඛණ්ඩ වශයෙන් සංශ්ලේෂණය වෙනවා. අනික් දාමේ පෙරටු දාමේ අඛණ්ඩව ඉදිරියට සංශ්ලේෂණය වෙනවා. එතකොට මේ විදිහට මේ එන්සයිම කීපයක ක්‍රියාකාරීත්වය නිසා තමයි අවසාන වශයෙන් DNA අණුවක් පාවිච්චි වෙලා DNA දාම දෙකක් සංශ්ලේෂණය වෙන්නේ. තවත් දෙයක් සිද්ධ වෙන්න පුළුවන් මේ විදිහට මේ DNA ප්‍රතිවලනය සිද්ධ වෙනකොට සමහර විට කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි නිවැරදි නියුක්ලියෝටයිඩයක් වෙනකොට වැරදි නියුක්ලියෝටයිඩයක් එකතු වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් සිද්ධ වෙන්නේ දැන් අපි මේකේ දක්වලා තියෙන විදිහට මේ G කියන්නේ මේක අච්චුදාමේ යටින් තියෙන අච්චුදාමේ නම් යතුදාමේ G නියුක්ලියෝටයිඩේ තියෙන තැනට අනුපූරකව සම්බන්ධ විය යුතු නිවැරදි නියුක්ලියෝටයිඩේ C ඒ වෙනුවට අපි හිතමු A සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක වැරද්දක්. එතකොට A නියුක්ලියෝටයිඩේ ඇඩිනින් සහිත නියුක්ලියෝටයිඩේ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක වැරද්දක් නිසා ආපහු ගිහිල්ලා ඒ වැරද්ද නිවැරදි කරන්න පුළුවන්. එතකොට DNA පොලිමරේස් එන්සයිම් ආපහු යනවා. ගිහිල්ලා මේ ඒ කියන්නේ දැන් මේක පහු කරලා ඇවිල්ලා තිබ්බනම් එන්සයිම් ආපහු ගිහිල්ලා නැවත අර වැරදි නියුක්ලියෝටයිඩේ ඉවත් කරලා අලුත් නියුක්ලියෝටයිඩයක් එකතු කරනවා. එතකොට ඒක තවත් විශේෂ හැකියාවක් තමයි DNA polymerase 3 කියන එන්සයිමේ. එතකොට ඒකට අපි කියනවා DNA ප්‍රතිවලනයේදී සෝදුපත් කියවීම proof reading. right? එතකොට document එක proof read කරනවා වගේම දෙයක් තමයි මෙතනදිත් සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඊට පස්සේදී ඊළඟට දැන් අපි බලමු අර ඔකාසාකි ඛණ්ඩ වශයෙන් සංශ්ලේෂණය වෙන ඒ DNA දාම කොටස් වල මේ RNA primers අයින් කරන්නේ කොහොමද කියන එක. ඒතකොට RNA මොකද අලුතෙන් මේ විදිහටම මේ කොටස් සංශ්ලේෂණය වුණොත් එහෙම මේක ලොකු ගැටලුවක්. මොකද DNA දාමයක RNA රයිබෝනියුක්ලියෝටයිඩ් තියෙන්න බෑ. ඒ නිසා මේ RNA primers අයින් කරන්න ඕන. ඒ සඳහා වෙනත් තවත් DNA polymerase 1 කියන එන්සයිමේ පාවිච්චි වෙනවා. එතකොට DNA polymerase 1 එන්සයිමෙන් සිද්ධ වෙන්නේ මේ RNA මූලිකවල තියෙන මේ රතු පාටින් දක්වන ඒ RNA මූලිකවල තියෙන මේ රයිබෝනියුක්ලියෝටයිඩ් ඉවත් කරලා ඒ වෙනුවට DNA ඩිऑක්සි රයිබෝනියුක්ලියෝටයිඩ් ආදේශ කරනවා. එතකොට දැන් එහෙමනම් ඒ ප්‍රශ්නේ විසඳිලා. ඊළඟට දැන් මේ විදිහට මේ ඩිऑක්සි රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් මේ ප්‍රයිමර්ස් තිබ්බ තැන් ඒවා ආදේශ කරාට මේ ඛණ්ඩ තාම එකිනෙක සම්බන්ධ වෙලා නැහැ. ඒවා අතර තියෙන හිදැස්. එතකොට ඒ අතර තියෙන හිදැස් සම්බන්ධ කිරීම සඳහා ලයිගේස් කියන එන්සයිමේ අවශ්‍යයි. එතකොට ලයිගේස් එන්සයිමයට පුළුවන් ඒ ඔකාසාකි ඛණ්ඩ දෙකක් අතර අලුතෙන් ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනයක් සාදලා ඒවා සම්බන්ධ කරන්න. එතකොට එහෙමනම් ඒ ක්‍රියාවලිය අවසන් වෙනකොට අඛණ්ඩ DNA දාමයක් මේ අච්චුව පාවිච්චි කරලා සංශ්ලේෂණය වෙලා තියෙනවා. එතකොට ඊළඟට අපි අවසාන වශයෙන් බැලුවොත් එහෙම මේ DNA ප්‍රතිවලන සමස්ත ක්‍රියාදාමයේ සැලකුවොත් එහෙම ඒ පියවරවල් ටික සාරාංශයක් වශයෙන් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. මුලින්ම තදින් ඇතිලා තියෙන DNA ද්විත්ව දඟරේ ඉහිල් වෙන්න ඕන.
ඊට පස්සේ ඒවා තනිදාම DNA තනිදාම වටපත් වෙලා ස්ථායී වෙන්න ඕන. ඊළඟට RNA මූලිකයක් සම්බන්ධ වෙලා ඊට පස්සේ එමගින් DNA සංශ්ලේෂණය ආරම්භ වෙන්න ඕන. ඊට පස්සේ ඒ දාමය දික් වෙන්න ඕන. එක දාමයක් පෙරටු දාමයක් හැටියට සන්තතිකව අඛණ්ඩව සිත් සංශ්ලේෂණය වෙනවා. අනිත් දාමය ප්‍රමාදී දාමයක් හැටියට සරමක් හෙමින් සංශ්ලේෂණය වෙනවා. ඊළඟට RNA මූලිකය ඉවත් කරනවා DNA polymerase 1 කියන එන්සයිමෙන්. ඊට පස්සේ ඒ වෙනුවට රයිබෝනියුක්ලියෝටයිඩ් ආදේශ කරනවා. අවසාන වශයෙන් ඒ යාබද ඔකාසාකි ෆ්‍රැග්මන්ට් අතර තියෙන ඒ හිදැස පුරවනවා ලයිගේස් කියන එන්සයිමේ මගින්. එතකොට ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මුලින්ම අපි ආරම්භ කරද්දී කිව්වා ප්‍රවේණික DNA ප්‍රවේණික ද්‍රව්‍ය හැටියට ක්‍රියා කරනවා. ඒ කියන්නේ DNA වල තමයි ප්‍රවේණික තොරතුරු ගැබ් වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රවේණික තොරතුරු ගැබ් වෙලා තියෙන ජාන හැටියට එතකොට මේ ජාන එක DNA අපි ගත්තොත් වර්ණ දේහයක තියෙන DNA කොටසක්. ඒ DNA කොටස මේ වගේ DNA කොටසේ තියෙන්න පුළුවන් ජාන රාශියක්. හරි? සැලකිය යුතු දිග කොටසක් නම් ජාන රාශියක් තියෙන්න පුළුවන්. ඒතර මේ වගේ කෙටි එක ජාන කිහිපයක් තියෙනවා. අපි හිතමු දැන් මේ ජානයක් කොහොමද ඒ ප්‍රවේණික තොරතුර තීරණය කරන්න කියන එක. ඒතර DNA වල එහෙම නැත්නම් වර්ණ දේහවල මේ ජාන තිබ්බට වැඩක් නැහැ. ඒවායේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශ වුනේ නැත්නම්. සෛලවල හරි මුණ තැනක හරි ජාන තිබ්බට වැඩක් නැහැ. ඒ ජාන සක්‍රිය වෙලා ඒවයි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඒකට ඒ සමස්ත ක්‍රියාදාමයට තමයි අපි කියන්නේ ජාන ප්‍රකාශනය කියලා. හරි? එතකොට ජානයක් ප්‍රකාශ වෙනකොට මුලින්ම සිද්ධ වෙන්නේ දැන් මේ ඉහලින් පෙන්වුම් කරලා තියෙන්නේ ජානයක් හැටියට ක්‍රියා කරන DNA කොටසක්. මේ DNA කොටසේ එක දාමයක් විතරයි 3' අන්තයේ සිට 5' අන්තයට දිවෙන දාමයේ විතරයි පෙන්නලා තියෙන්නේ. අනික් දාමයේ මේ අපේ මේ තේරුම් ගැනීමේ පහසුව සඳහා අනික් දාමයේ යටින් තියෙනවා. එතකොට මේ දාමයේ මේ DNA දාමය ආයතරයක් අච්චුවක් හැටියට පාවිච්චි කරලා ඊළඟට සිද්ධ වෙන්නේ මේ DNA දාමයේ තියෙන මේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල පිටපත් කරනවා ඊළඟට RNA අණුවකට. එතකොට මේ DNA මේ 3' අන්තයේ 3' 5' නැත්නම් 3' අන්තයේ සිට 5' අන්තයට යන මේ දාමයට අපි කියනවා DNA අච්චු දාමය. එතකොට ඒ DNA අච්චු දාමය RNA දාමයක් බවට පිටපත් කරන මේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රතිලේඛනය නැත්නම් ట్రాన్ස්ක්‍රිප්ෂන්. එතකොට ట్రాన్ස්ක්‍රිප්ෂන් වලින් පස්සේ දැන් ඇත්තෙන් මෙතන ట్రాన్ස්ක්‍රිප්ෂන් ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ DNA වල තියෙන මේ ප්‍රවේණික තොරතුර එහෙම නැත්නම් ඒ සුවිශේෂී භස්ම අනුක්‍රමය කොපි පිටපත් වෙනවා RNA අණුවකට. ඊට පස්සේ මේ RNA අණුවේ තියෙන මේ භස්ම අණුපිළිවෙල පදනම් කරගෙන සිද්ධ වෙන්නේ ඇමයිනෝ ආම්ල ශ්‍රේණියක් ගොඩනැගෙනවා. ඒතකොට මේ ඇමයිනෝ ආම්ල ශ්‍රේණිය ගොඩනැගීම සඳහා මේ RNA අණුවේ තියෙන මේ යාබද නියුක්ලියෝටයිඩ් 3 බැගින් පාවිච්චි වෙනවා. යාබද ඒ නියුක්ලියෝටයිඩ් 3ක් ගත්තොත් අපි ඒකට කියන කෝඩෝනයක් කියලා. කෝඩෝනයක් කියන්නේ ඇත්තෙන්ම මොකක් හරි ඇමයිනෝ ආම්ලයක් සඳහා තියෙන සිග්නල් එකක්. ඒතකොට ඒ විදිහට ඒ කියන්නේ වෙනස් කෝඩෝන මගින් වෙන ඇමයිනෝ ආම්ල එකට එකතු කරලා අලුතෙන් එකතු කරලා පොලිපෙප්ටයිඩ් දාමයක් සංශ්ලේෂණය කරනවා. එතකොට ඒ පොලිපෙප්ටයිඩ් දාමේ තමයි ඊට පස්සේ ඒකේ ව්‍යුහයේ වෙනස්කම් වලට භාජනය වෙලා ප්‍රෝටීනයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය මේ පියවර ගත්තොත් අපි ඒකට කියනවා ට්‍රාන්ස්ලේෂන් පරිවර්තනය. මේක හරියටම ඇත්තෙන්ම දැන් මේ RNA අණුව ක්‍රියා කරන්නේ අතරමැදි අණුවක් හැටියටයි. මොකද ප්‍රවේණික තොරතුර තියෙන DNA වල. එතකොට මේ ප්‍රවේණික තොරතුර ප්‍රකාශ වෙලා හැදෙන ඵලය තමයි මේ ජානයේ ඵලය තමයි මේ ප්‍රෝටීනය නැත්නම් පොලිපෙප්ටයිඩ්. එතකොට එහෙමනම් මේ RNA අණුව ක්‍රියා කරන්නේ අතරමැදි මෙසෙන්ජර් කෙනෙක් හැටියට. එතකොට ඒ නිසා තමයි අපි මේ RNA වලට කියන්නේ දූත RNA එහෙම නැත්නම් මෙසෙන්ජර් RNA. අපි mRNA කියලා හඳුන්වන්නේ ඒ නිසායි. හරි? එතකොට දැන් මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය ගත්තාම ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, ට්‍රාන්ස්ලේෂන් මේවා සිද්ධ වෙලා අවසාන වශයෙන් ජානයක අඩංගු ඒ විශේෂ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයේ පදනම් කරගෙන පොලිපෙප්ටයිඩයක් හැදුනහම අපි කියනවා ජානය ප්‍රකාශ වුණා කියලා.
එතකොට මේ පොලිපෙප්ටයිඩ් එහෙම නැත්නම් මේ ප්‍රෝටීනේ මගින් ජීවීන්ගේ තියෙන එක එක ලක්ෂණ තීරණය වෙනවා. හරි? ඒවා බාහිර ලක්ෂණ වෙන්න පුළුවන්, නැත්නම් රූපානුදර්ශීය ලක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නොපෙනෙන අපේ සෛල ඇතුලේ සිද්ධ වෙන විශේෂ ජෛව රසායන ප්‍රතික්‍රියාවලි වෙන්න පුළුවන්. හරි? ඒවා තීරණය වෙන්නේ මෙන්න මේ වගේ මේ ප්‍රෝටීන වලින්. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් පොලිපෙප්ටයිඩ් නැත්නම් මේ ප්‍රෝටීන කියන්නේ ඒක තමයි ජානයේ ඵලය, ජීන් ප්‍රොඩක්ට් එක. හරි. එතකොට දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. එතකොට මුලින්ම අපි සලකා බලන්නේ මේ ප්‍රතිලේඛනයේ නැත්නම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් ක්‍රියාවලිය. ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට එහෙම නැත්නම් ප්‍රතිලේඛනය සිද්ධ වෙනකොට හැම වෙලෙම අච්චුදාමයේ හැටියට ක්‍රියා කරන්නේ DNA අණුවක තියෙන 3' 5' දාමය. අර මුලින් රූප සටහනේ දැක්ක විදිහට 3' අන්තයේ සිට 5' අන්තයට තියෙන සකස් වී තියෙන දාමය තමයි අච්චුදාමය. එතකොට මේ අච්චුදාමය පාවිච්චි කරලා තමයි mRNA අණුව සංශ්ලේෂණය වෙන්නේ. එතකොට ඒ නිසා mRNA අණුව සංශ්ලේෂණය වෙනකොට ඒ සංශ්ලේෂණය වේ යුත්තේ 5' 3' දිශාවට. ඒ කියන්නේ හැම වෙලෙම දැන් මේක නම් අච්චුව අනිත් එකේ ද්‍රවීයතා අනිත් එකේ තියෙන දිශානතිය ඊට විරුද්ධ වෙන්න ඕන. හරි? ඒ නිසා හැම වෙලෙම mRNA දාමයක් සංශ්ලේෂණය වෙන්නේ 5' අන්තයෙන් ආරම්භ වෙලා. ඒක අවසාන වෙන්නේ 3' අන්තයෙන්. එතකොට ඊළඟට හරි මේ දැන් මෙතන පැහැදිලිව පේනවා ඔබට මේ තමයි අච්චුදාමය 3' to 5'. මේ තමයි mRNA අණුව 5' වල ඉඳන් 3' අන්තයට. ප්‍රතිලේඛන ක්‍රියාවලිය සිද්ධ කිරීම සඳහා නැවත වරක් විශේෂිත එන්සයිමයක් අවශ්‍යයි. ඒ එන්සයිමේ අපි කියනවා RNA polymerase enzyme. ඒතර RNA polymerase කියලා කියන්නේ ඒ එන්සයිමෙන් කරන්නේ DNA දාමයක් පාවිච්චි කරලා අලුතෙන් RNA අණුවක් සංශ්ලේෂණය කරන එක. ඒතර අලුතෙන් RNA අණුවක් සංශ්ලේෂණය කරන්න නම් රයිබෝනියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණය කරන්න ඕනේ. එතකොට ඒ නිසා තමයි අපි එකට කියන්නේ RNA polymerase කියලා. එතකොට මේ RNA polymerase මේ වැඩේ කරනකොට මේ DNA අණුවේ එහෙම නැත්නම් මේ ජානයේ ඕනෑම තැනකින් මේක පටන් ගන්න බෑ. ඒ ක්‍රියාවලිය ප්‍රතිලේඛන ක්‍රියාවලිය පටන් ගැනීම සඳහා RNA polymerase enzyme මේ ජානයේ තියෙන විශේෂ ස්ථානයකට සම්බන්ධ වෙන්න ඕන. අපි ඒ කොටස ඒකට කියන ප්‍රාරම්භකය නැත්නම් ප්‍රොමෝටර් එක. එතකොට මේ ප්‍රොමෝටර් එකට නැත්නම් ප්‍රාරම්භකයට තමයි RNA polymerase enzyme බැඳෙන්නේ. බැඳිලා ඊට පස්සේ ඊළඟට සිද්ධ කරන දේ තමයි ඒ RNA polymerase බැඳිලා තියෙන කොටසෙත් තියෙන ඒ දාම දෙක අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන කඩලා ඒ දෙක වෙන් කරනවා. වෙන් කරනවා එහෙම නැත්නම් තනි දාම් බවට පත් කරනවා. ඒකට හේතුව මේ විදිහට මේ තියෙන මේ DNA වල අපි අර මුලින් දැක්ක විදිහට මේ 3' සහ 3' අන්තයේ සිට 5' අන්තයට යන මේ 3' to 5' දාමයේ තමයි අච්චුව හැටියට පාවිච්චි කරන්නේ අලුත් RNA අණුව සංශ්ලේෂණය කරන්න. එතකොට එහෙමනම් තනි දාම අච්චුවක් මුලින් තියෙන්න ඕන. ඒකට තමයි මේ විදිහට මේ දාම දෙක වෙන් කරලා තනි දාම බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ ජානයේ මේ ප්‍රොමෝටර් එක නැත්නම් ප්‍රාරම්භකයේ තියෙන කොටස එක ස්ථානයක තියෙනවා විශේෂිත නියුක්ලියෝටයිඩ් යුගලක්. ඒ නියුක්ලියෝටයිඩ් යුගලේ තියෙන තැනින් ආරම්භ වෙනවා මේ RNA පිටපත RNA ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ප්‍රතිලේඛයේ සංශ්ලේෂණය වීම. එතකොට දැන් මේ විදිහට මේක තමයි සංශ්ලේෂණය ප්‍රතිලේඛනයේ ක්‍රියාවලිය ආරම්භයේදී සිද්ධ වෙන දේ. නැත්නම් ප්‍රතිලේඛන ආරම්භය. ඊට පස්සේ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ දිශාවට දකුණු පැත්තට RNA polymerase enzyme ගමන් කරනවා ඉදිරියට. එතකොට RNA polymerase enzyme ඉදිරියට ගමන් කරනකොට ඊළඟට තියෙන කොටස් පිටපත් කරනවා මේ ප්‍රතිලේඛයට RNA බවට පත් කරනවා. එතකොට මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. එතකොට ඊළඟට සිද්ධ වෙන දේ තමයි දැන් මේ විදිහට මේ අපි ඊළඟ රූප සටහනට ගියොත් එහෙම ප්‍රතිලේඛනය ආරම්භ කරලා අපි හිතමු RNA polymerase enzyme ටික දුරක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ වෙනකොට තරමක් දිග RNA පිටපත ප්‍රතිලේඛයක් සකස් වෙලා ඉවරයි. මේ කොටස. එතකොට මෙතන මේ තියෙන්නේ 5' අන්තේ. එතකොට මේක දැන් සංශ්ලේෂණය වෙලා මේ විදිහට මේ සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාව අපි කියනවා මේක ප්‍රතිලේඛනයේ දික්වීමේ පියවරේ. එතකොට ප්‍රතිලේඛනයේ දික්වීමේ පියවරේදී දැන් RNA polymerase enzyme මේ දම්පාට ලොකු මේ රූපේ පෙන්වන්න කරන්නේ RNA polymerase enzyme.
එතකොට ඒක බැඳිලා මේ DNA ජානේට නැත්තම් DNA අණුවට බැඳිලා තියෙන තැන විතරයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ කොටස ඉදිරි කොටස දැන් පිටපත් කරලා ඉවරයි. එතකොට ඒ නිසා ඒ කොටස තවදුරටත් අර තනිදාම් හැටියට තියෙන්නේ නැහැ. ඒ කොට ඒව නැවත වරක් ද්විත්ව දාම් බවට පත් වෙනවා. ඒකලා ඒකට ඇඹරෙනවා. එතකොට ඒක තමයි ඒ නිසා ඒ කොටස් පිටපත් කිරීම අවසන් වුණාම ඒ කොටස නැවත වරක් ඒ DNA කොටස යලිත් දඟර ගැසෙනවා. එතකොට මේ ඉස්සරහින් තියෙන කොටස RNA polymerase ඉස්සරහට යනකොට මේ කොටස දඟර ගැසීම නැති වෙනවා. ඒ කියන්නේ දඟරේ ලිහිල් වෙලා තනිදාම් බවට පත් වෙනවා. ඒ කියන්නේ සෑම වෙලෙම එතකොට මේ විදිහට මේ RNA polymerase බැඳිලා තියෙන ස්ථානයේ පමණයි මේ විදිහට දාම දෙක වෙන් වෙලා තියෙන්නේ. ඒ කොටස පසු ගමන්ම ආයතරයක් නැවත ද්විත්ව දඟරේ බවට පත් වෙනවා. එතකොට මේ විදිහට මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා ජානේ අවසාන ස්ථානයේ දක්වා. ඒ කියන්නේ ජානයක ආරම්භයක් වගේම නිශ්චිත ආරම්භයක් වගේම නිශ්චිත අවසානයක් තියෙනවා. එතකොට මේ නිශ්චිත අවසානයේ වෙතට ළඟා වුණාම නිශ්චිත අවසානයක් කියන්නේ ඇත්තෙන්ම නැවත වරක් විශේෂිත භස්ම අනුක්‍රමයක් තියෙනවා. නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක්. ඒ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමය සිග්නල් එකක් හැටියට ක්‍රියා කරනවා RNA polymerase වලට ප්‍රතිලේඛනය නවත්තන්න. එතකොට ඒකට අපි කියනවා ප්‍රතිලේඛන සමාප්තිය කියලා. හරි? ප්‍රතිලේඛන සමාප්තියේදී සිද්ධ වෙන්නේ අපි හිතමු දැන් මේ කොටස මෙතන තමයි තියෙන්නේ අවසාන කිරීම සඳහා ප්‍රතිලේඛනය අවසාන කිරීම සඳහා අවශ්‍ය සිග්නල් එක. හරි? එතකොට එතෙන් ආවෙන් පස්සේ ඒ ප්‍රතිලේඛන සමාප්ති ස්ථානයේට RNA polymerase ආවෙන් පස්සේ RNA polymerase එන්සයිමය හඳුනා ගන්නවා දැන් ප්‍රතිලේඛනය නතර කළ යුතුයි කියලා. ඊට පස්සේ වෙන්නේ මේ RNA polymerase එන්සයිමය නිදහස් වෙනවා. ඒතර RNA polymerase එන්සයිමය නිදහස් වෙනවා කියන්නේ සෑදුණු අලුත් mRNA අණුවක් දැන් නිදහස් වෙනවා. DNA අණුවත් නිදහස්. ඒතට ඒ නිසා නැවත වරක් අවශ්‍ය නම් මේ RNA polymerase වලට ආශ්‍රයයක් මුලට ගිහිල්ලා මේ ක්‍රියාවලිය දිගින් දිගට සිද්ධ කරන්න පුළුවන්. ඒතකොට ඒ විදිහට තමයි ප්‍රතිලේඛන ක්‍රියාවලියෙන් මෙසෙන්ජර් දූත RNA අණුවක් සංශ්ලේෂණය වෙන්නේ. එතකොට බැක්ටීරියාවල සිද්ධ වෙන දේ තමයි අපි සාකච්ඡා කළේ. එතකොට ඒ ප්‍රතිලේඛන ක්‍රියාවලිය බැක්ටීරියාවල සිද්ධ වෙන විදිහටම බැක්ටීරියාවල එහෙම නැත්නම් ප්‍රාක්‍ඥස්ටික සෛලවල සිද්ධ වෙන වගේම යුකැරියෝට සුනස්ටික සෛලවලත් සිද්ධ වෙන්න ඕන. හැබැයි සිනස්ටික සෛලවල තියෙන ජානවල යම් යම් වෙනස්කම් තියෙනවා. ඒවා මේ ප්‍රාක්‍ඥස්ටික නැත්නම් ප්‍රෝකැරියෝට සෛලවල තියෙන ජානවලට සර්ව සම නැහැ. මේ වෙනස්කම් වලින් ඉතාමත්ම පැහැදිලි වෙනසක් තමයි දැන් මේ ඒවායිත් මුලින්ම තියෙනවා ප්‍රාරම්භකය ඒ ජානවල යුකැරියෝට ජානවලත් ඊට පස්සේ තියෙනවා ඉන්ට්‍රෝන්ස් එක්සෝන් සහ ඉන්ට්‍රෝන් කියලා කොටස් දෙකක්. මේ එක්සෝන් සහ ඉන්ට්‍රෝන් මාරුවෙන් මාරුවට මේ විදිහට පිහිටලා තියෙන්නේ. ඒතර මේ එක්සෝන් කියන කොටස් වලින් තමයි මේ රූප සටහනේ මේ කොළ පාටින් දක්වන මේ එක්සෝන් කියන කොටස් වලින් විතරයි අවසාන වශයෙන් ප්‍රෝටීනයක් සංශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය ඒ තොරතුරු සැපෙන්නේ. එතකොට එහෙනම් මේ ඉන්ට්‍රෝන් වලින් මොකද්ද වෙන්නේ? ඉන්ට්‍රෝන් නැත්තෙම ඉන්ට්‍රෝන කියන ඒවා මේ එක්සෝන දෙකක් අතර පිහිටලා තියෙන ප්‍රෝටීනයක් සංශ්ලේෂණය වීම සඳහා අවශ්‍ය ඒ කේතය එහෙම නැත්නම් ඒ තොරතුරු සපයන්නේ නැති කොටස්. ඒවා ඇත්තෙම මේ දැන් එක්සෝන දෙකක් අතර ඉන්ට්‍රෝනයක් තියෙනවා කියන්නේ මේ එක්සෝන දෙක ඩිස්ටර්බ් කරලා තියෙන්නේ. ඒතර ඒ නිසා තමයි ඉන්ට්‍රෝන් කියන්නේ. ඒවා ඇත්තෙම මේ ඉන්ට්‍රෝන් එන්නේ ඉන්ටර්වීනින් සීක්වන්ස් මේවා මේ එක්සෝන්ස් වලට ඩිස්ටර්බ් කරනවා. ඒතකොට ඒවා හැබැයි ප්‍රතිලේඛනය සිද්ධ වෙනකොට නැවත වරක් RNA polymerase වලින් අපි මුලින් සාකච්ඡා කරපු විදිහට එක්සෝන් සහ ඉන්ට්‍රෝන් සියල්ලම ප්‍රතිලේඛනය වෙනවා. එතකොට මේ විදිහට මුලින් ප්‍රතිලේඛනයේ ප්‍රතිඵලයක් හැටියට ලැබෙනවා දැන් RNA අණුව. මේ RNA අණුව හැබැයි අර ප්‍රෝකැරියෝට සෛලවල වගේ කෙලින්ම මේක මේ දූත RNA අණුවක් නෙවෙයි. මේක mRNA අණුවක් නෙවෙයි. හේතුව මේකේ තියෙන මේ අනවශ්‍ය කොටස් ප්‍රෝටීන නිර්ණය නොකරන ඉන්ට්‍රෝන. ඒතර ඒ නිසා අපි මේකට කියන්නේ මේක ප්‍රාථමික mRNA අණුවක්. ඒව නැත්තම් ප්‍රයිමරි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක්. එතකොට මේ විදිහට මේ ඉන්ට්‍රෝනත් සමග හැදෙන මේ ප්‍රාථමික ප්‍රතිලේඛය
පාවිච්චි කරලා ප්‍රෝටීනයක් සංශ්ලේෂණය කරන්න බෑ. ඒ නිසා යුකැරියෝට සෛලවල යාන්ත්‍රණයක් තියෙනවා මේ ඉන්ට්‍රෝන කපලා අයින් කරන්න පුළුවන්. මේ ඉන්ට්‍රෝන් එක්සෝන් ජංක්ෂන්ස් වලින් හරියටම කපලා ඉන්ට්‍රෝන අයින් කරලා මේ එක්සෝන එක මේ තියෙන පිළිවෙලටම සම්බන්ධ කරන්න පුළුවන්. එක්සෝන මෙන්ම ඉන්ට්‍රෝනත් පිටපත් වෙනවා. ඒකම මුලින් සෑදෙන්නේ ප්‍රාථමික mRNA අණුවක් නැත්නම් ප්‍රයිමරි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක්. එතකොට එහෙමනම් ඒ ප්‍රයිමරි ට්‍රාන්ස්ක්‍රිප්ට් එක නැත්නම් ප්‍රාථමික RNA අණුව යම් යම් වෙනස්කම් වලට භාජනය වෙන්න ඕන. භාජනය වෙලා තමයි අවසාන වශයෙන් mRNA අණුවක් සෑදෙන්නේ. එතකොට එහෙමනම් යුකැරියෝට සෛලවල ඒ සෑදෙන ප්‍රයිමරි ප්‍රාථමික mRNA අණුවේ තියෙන ඉන්ට්‍රෝන කොටස් අයින් කළාන් පස්සේ තමයි ඒක පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අනිත් එක තමයි මේ විදිහට ප්‍රතිලේඛනය සිද්ධ වෙන්නේ යුකැරියෝට සෛලවල න්‍යෂ්ටිය තුල. එතකොට න්‍යෂ්ටිය තුලදී පරිවර්තනය කරන්න එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ් දාමයක් බවට පත් කරන්න බෑ. ඒක න්‍යෂ්ටියෙන් එළියට යන්න ඕන. එතකොට ඒ කියන්නේ සෛලෝප්ලාස්මයේ විතර ගමන් කරන්න ඕන. අපි කොහොමද යුකැරියෝට සෛලවල වගේම ප්‍රෝකැරියෝට සෛලවල මේ දූතාරණ්‍ය සෑදෙන්නේ කියන එක දැන් සාකච්ඡා කළා. එතකොට මේ දූතාරණ්‍ය ඊට පස්සේ ඒවා දූතාරණ්‍ය පරිවර්තනය වෙන්න ඕන පොලිපෙප්ටයිඩ් දාම් බවට. එතකොට එහෙමනම් මේ විදිහට පොලිපෙප්ටයිඩ් දාම් බවට පොලිපෙප්ටයිඩ් දාම සංශ්ලේෂණය කිරීම සඳහා දැන් සූදානම් වෙලා තියෙන මේ mRNA වල ලක්ෂණ මොනවද කියලා අපි බැලුවොත් එහෙම mRNA අණුවක තියෙනවා ඒ පරිවර්තනය නැත්නම් ප්‍රෝටීන සංශ්ලේෂණය ආරම්භ කිරීම සඳහා රයිබෝසෝම් කියන සෛලෝප්ලාස්මයේ තියෙන තවත් කොටසක් සංඝටකයක් අවශ්‍යයි. ඒ රයිබෝසෝම මේ mRNA අණුවට සම්බන්ධ වෙන්න ඕන. ඒ සඳහා තියෙන විශේෂ ස්ථානයක් රයිබෝසෝම බැඳුම් පෙදෙස කියලා. එතකොට ඒ ස්ථානයේට රයිබෝසෝමයේ තියෙන ඒ කුඩා උප ඒකකය සම්බන්ධ වෙනවා මුලින්. ඊට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ කොටසේ තියෙනවා රයිබෝසෝම බැඳීම සඳහා විශේෂිත වූ කොටසක්. ඊළඟට පොලිපෙප්ටයිඩේ ආරම්භ වෙන ආරම්භක කෝඩෝනයක් තියෙනවා. ඒ කියන්නේ එයින් අදහස් වෙන්නේ මේ සම්පූර්ණ mRNA අණුවම මේ තියෙන mRNA අණුව මේ mRNA අණුව සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙන්නේ නැහැ පොලිපෙප්ටයිඩයක් බවට. මේකේ ඒ පරිවර්තනය ආරම්භ වෙන නැත්නම් ඒ ප්‍රෝටීන සංශ්ලේෂණය ආරම්භ වෙන ස්ථානයක් තියෙනවා. ඒක අපි ඒකට කියනවා ස්ටාර්ට් කෝඩෝන් එක. ආරම්භක කෝඩෝනේ. එතකොට ඊට පස්සේ පරිවර්තනය සිද්ධ වෙලා අවසානයේ ඊට පස්සේ මේක මේ පරිවර්තන ක්‍රියාවලිය mRNA අණුවේ 3' අන්තයටම සිද්ධ වෙන්නේ නැහැ. ඊට කලින් තියෙනවා නැවතීමේ කෝඩෝනයක්. ඒ කියන්නේ පරිවර්තන ක්‍රියාවලිය නැවැත්වීම සඳහා සංඥාවක් තියෙනවා. එතකොට මේ දෙක අතර තියෙන ස්ටාර්ට් කෝඩෝනේ සහ ස්ටොප් කෝඩෝනේ අතර තියෙන කොටස විතරයි ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය සඳහා පාවිච්චි වෙන්නේ. හරි. ඒ නිසා දැන් මේ ස්නූපසටහන් දිහා බැලුවාම අපිට පේනවා mRNA අණුවේ මුලින් එක කොටසක් අර 5' අන්තයේ කිට්ටුව කොටසක් තියෙනවා පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ කොටසට අපි කියනවා 5' untranslated region. පරිවර්තනය නොවන 5' අන්තයේ තියෙන කොටස ඒක තමයි අපි මේ 5' UTR කියලා හඳුන්වන්නේ. එතකොට ඒක පැත්තක. ඒ වගේම අනිත් පැත්තේ තියෙනවා තවත් මෙන්න මේ කොටසත් පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ කොටසට කියනවා 3' untranslated region. 3' අන්තයේ තියෙන පරිවර්තනය නොවන කොටස. එතකොට ඒ කියන්නේ mRNA අණුවක ඇත වශයෙන්ම යම්කිසි සීමා සහිත කොටසක් විතරයි පොලිපෙප්ටයිඩයක් බවට පත් වෙන්නේ. අනික් කොටස් වලින් යම් කාර්යයන් සිද්ධ වෙනවා. ඒවා අවශ්‍යයි. නමුත් අපි මේ පාඩමේදී අපි ඒවා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට ඊළඟට කොහොමද මේ mRNA අණුවේ තියෙන භස්ම අණුපිළිවෙල පාවිච්චි කරලා විවිධ ඇමයිනෝ ආම්ල එකතු කරලා කොහොමද පොලිපෙප්ටයිඩේ සංශ්ලේෂණය වෙන්නේ කියන එක. එතකොට මම මුලින් සඳහන් කරා mRNA අණුවක තියෙන යාබද නියුක්ලියෝටයිඩ් 3ක සංයෝජනය තමයි කෝඩෝනයක් හැටියට ක්‍රියා කරන්නේ. එතකොට දැන් මේක පරිවර්තන ක්‍රියාවලියක්. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් භාෂාවක් කරවන්න ඕනේ ඇමයිනෝ ආම්ල භාෂාවකට. එතකොට මේ නියුක්ලියෝටයිඩ් භාෂාවේ අපි RNA ගත්තොත් එහෙම RNA වල තියෙන්නේ නියුක්ලියෝටයිඩ් 4යි. UCAG කියන නියුක්ලියෝටයිඩ් 4. එතකොට මේ නියුක්ලියෝටයිඩ් 4 පාවිච්චි කරලා මෙන්න මේ විදිහට හදන්න පුළුවන්
කෝඩෝන ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් 3ක් තියෙන කෝඩෝන 64ක්. කියන්නේ වෙන විදිහකට කියනවා නම් මේ ඒ කියන්නේ RNA භාෂාවේ තියෙන අකුරු 4යි, ඒ ඇල්ෆබෙට් එකේ අකුරු 4යි, AUCG. ඒ හතර පාවිච්චි කරලා අකුරු 3ක් තියෙන වචන හදන්න පුළුවන් 4 වෙනි බලය 64ක්. එතකොට ඒ 64 තමයි මේ තියෙන්නේ. ඒ කෝඩෝන ඒ කියන්නේ වචන අකුරු තුනේ කම්බිනේෂන්ස් 64. එතකොට ඒ 64 අතුරින් එක සුවිශේෂී කෝඩෝනයක් තියෙනවා. AUG කියන කෝඩෝනේ තමයි හැම වෙලෙම ආරම්භක ඒ කියන්නේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේ ආරම්භක කෝඩෝනය. ඒකම තව තියෙන කෝඩෝන 3ක් අපිට පේනවා ඉතින් මේ ස්ටොප් කියලා දාලා තියෙනවා. ඒ කෝඩෝන 3න් ඕනම එකක් නැවතීමේ කෝඩෝනේ හැටියට ක්‍රියා කරනවා. එතකොට මේ කෝඩෝන 3න් ඕනෑම එකක් තියෙන තැනට ආවෙන් පස්සේ එතනින් ප්‍රෝටීන් ඒ කියන්නේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණේ නවතිනවා. එතකොට අනිත් කෝඩෝන වලින් ඇමයිනෝ අම්ල 20 හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ ඇත්තෙම සමහර ඇමයිනෝ අම්ල හඳුනා ගැනීම සඳහා කෝඩෝන එකකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මොකද මෙතන දැන් 3යි මේ කියන්නේ ඉස් නැවතීමේ කෝඩෝන 3යි ස්ටාර්ට් කෝඩෝන 1යි. හැබැයි ස්ටාර්ට් කෝඩේනොත් ඇමයිනෝ අම්ලයක් හඳුනා ගන්නවා. මෙතියොනින් කියන ඇමයිනෝ අම්ලය. එතකොට අනික් කෝඩෝන පාවිච්චි කරනවා ඊතුරු ඇමයිනෝ අම්ල 19 හඳුනා ගැනීම සඳහා. එතකොට දැන් අපි ඊළඟට බලන්න යන්නේ කොහොමද මේ පරිවර්තන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක. එතකොට පරිවර්තන ක්‍රියාවලිය සිද්ධ කිරීම සඳහා එකක් තමයි දැන් අවශ්‍යතා කීපයක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසానයි. mRNA අණුවක් තියෙන්න ඕන. ඒකම රයිබෝසෝම්ස් තියෙන්න ඕන කියලා මම සඳහන් කරා. හරි. ඊට අමතරව ඇමයිනෝ ආම්ල තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ ඇමයිනෝ ආම්ල ප්‍රෝටීන සංශ්ලේෂණය නැත්නම් මේ පරිවර්තන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේ ඇමයිනෝ ආම්ල නිවැරදි ඇමයිනෝ ආම්ල එකතු කිරීම සඳහා තියෙන්න ඕන යාන්ත්‍රණයක්. ඒ කියන්නේ mRNA අණුවේ තියෙන ඒ කෝඩෝන පිළිවෙල අණුව නිවැරදි ඇමයිනෝ ආම්ලය එම ස්ථානයට රැගෙනීම සඳහා යාන්ත්‍රණයක් තියෙන්න ඕන. එතකොට ඒ සඳහා ආධාර වෙන අණුවක් තමයි අණු වර්ගයක් තමයි tRNA transfer RNA එහෙම නැත්නම් සංක්‍රාමී RNA කියලා කියන්නේ. එතකොට මේ සංක්‍රාමී RNA අණුවක මේ RNA අණුවක්. එතකොට ඒක මේ නැමිලා කියන්නේ සකස් වෙන මේ ද්විතීය ව්‍යුහය තමයි මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ. එතකොට ඒකේ අර 3' කියන කෙරවලට ඇමයිනෝ ආම්ලයක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ ඇමයිනෝ ආම්ලේ සම්බන්ධ වෙන්නේ මේ අහඹු ලෙස නෙවෙයි. ඒ ඇමයිනෝ ආම්ලේ සම්බන්ධ වෙන්නේ ඒ tRNA අණුවේ යට තියෙනවා තවත් නියුක්ලියෝටයිඩ් 3ක්. ඒ නියුක්ලියෝටයිඩ් 3 ක්‍රියා කරනවා ප්‍රතිකෝඩෝනයක් හැටියට. එතකොට මේ ප්‍රතිකෝඩෝනයට අනුකූල විදිහට තමයි මෙතන මේ 3' අන්තයට ඇමයිනෝ ආම්ලයක් එකතු කරන්නේ. ඊට පස්සේදී මේ ඇමයිනෝ ආම්ලය අරගෙන යනවා කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන රයිබෝසෝම වෙතට. එතකොට ඒ කියන්නේ tRNA අණුත් විවිධ වර්ගයේ tRNA අණු තියෙන්න ඕන විවිධ ඇමයිනෝ ආම්ල අරගෙන යන්න. ඒකම මේ ඇමයිනෝ ආම්ල ඒ tRNA අණු වල තියෙන මේ ප්‍රතිකෝඩෝනත් එකිනෙකට වෙනස් ඒවා. එතකොට දැන් මේ පරිවර්තන ක්‍රියාවලිය නැත්නම් මේ ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය අපි ඉගෙන ගන්නකොට හැම වෙලෙම මේ tRNA අණු මේ විදිහට අඳින්න බෑ. මේ ටිකක් මේ සංකීර්ණ රූප සටහන්. ඒතර ඒ නිසා අපි ඒ වෙනුවට සංකේතයක් පාවිච්චි කරනවා සරල සංකේතයක්. මේ තියෙන tRNA අණුවේ සංකේතය. එතකොට ඒකේ මේ තියෙන්නේ අර යට තියෙන ප්‍රතිකෝඩෝනය වැදගත්ම කොටස. එතකොට අනිත් පැත්තෙන් අපි පෙන්වුම් කරනවා අර ඇමයිනෝ ආම්ල සම්බන්ධ වෙන කොටස. right? කියන්නේ 3' end එක. එතකොට ඒ විදිහට අපි ප්‍රෝටීන සංශ්ලේෂණය විස්තර කරනකොට අර මේ වෙනුවට පාවිච්චි කරන්නේ මෙන්න මේ සංකේත තේරුම් ගැනීමේ පහසුව සඳහා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මුලින්ම mRNA අණුවට සම්බන්ධ වෙන්නේ රයිබෝසෝමයේ තියෙන කුඩා උප ඒකකයේ. සමහර විට ඔබ දන්නවා ඇති රයිබෝසෝමයක් හැදිලා තියෙන්නේ ඒකක දෙකකින් කුඩා උප ඒකකයකුයි විශාල උප ඒකකයකුයි එකට සම්බන්ධ වෙලා හැදිලා තියෙන්නේ. එතකොට මුලින්ම මේ කුඩා උප ඒකකයේ ගිහිල්ලා සම්බන්ධ වෙනවා mRNA අණුවට. ඒ සඳහා මේකේ තියෙන විශේෂිත ස්ථානයක්. ඒකට තමයි අපි මේ mRNA බන්ධක ස්ථානය කියන්නේ. එතෙන්ට සම්බන්ධ වෙනවා. ඊට පස්සේදී පළවෙනි ඇමයිනෝ ආම්ලයේ රැගත් tRNA අණුව දැන් අර ඒ ඩයග්‍රෑම් එකේ මේ තියෙන tRNA අණුව
පළවෙනි ඒ කියන්නේ ආරම්භක tRNA අණුව පළවෙනි ඇමයිනෝ අම්ලය අරගෙන ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ දැන් මේ තවත් දෙයක් දැන් මේ විදිහට මේ tRNA අණුව සම්බන්ධ වෙනකොට අපි මුලින් දැක්කා මේ tRNA අණුවක තියෙන එක කෙලවරක ප්‍රතිකෝඩෝනයක්. ඒ ප්‍රතිකෝඩෝනේ හරියටම අනුපූරක වෙන්න ඕන mRNA දාමේ ඒ tRNA අණුව සම්බන්ධ වෙන තැන තියෙන කෝඩෝනේට. දැන් මේ ඩයග්‍රෑම් එකේ යට කොටසේ පෙන්නන්නේ මේ රතු පාටින් AUG කියලා mRNA අණුවේ තියෙන ආරම්භක කෝඩෝනය ස්ටාර්ට් කෝඩෝන් එක. එතකොට ඒ ස්ටාර්ට් කෝඩෝන් එක තියෙන තැනට තමයි පළවෙනි tRNA අණුව පළවෙනි ඇමයිනෝ අම්ලය අරගෙන ආවිල්ලා සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ tRNA අණුවේ තියෙන ප්‍රතිකෝඩෝනේ තමයි අර කොළ පාට UAC කියන කොටසෙන් පෙන්වුම් කරන්නේ. එතකොට කෝඩ් ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් mRNA අණුවේ තියෙන කෝඩෝන සහ tRNA අණුවේ තියෙන ප්‍රතිකෝඩෝන හරියට ගැලපෙන්න ඕන, මැච් වෙන්න ඕන. කෝඩෝන ප්‍රතිකෝඩෝන මැච් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට සම්බන්ධ වෙනවා මුලින්ම tRNA අණුව, පළවෙනි tRNA අණුව. ඊට පස්සේ රයිබෝසෝමේ විශාල සබ් යුනිට් එක ඇවිල්ලා විශාල උපයෝගිකයක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. එතකොට මේක තමයි ආරම්භක පරිවර්තනයේ ආරම්භක සංකීර්ණය. එතකොට ඊළඟට සිද්ධ වෙන්නේ දැන් එතකොට මෙතන නම් දැන් මේ ඩයග්‍රෑම් එකේ හැටියට මෙතන මේ තමයි ආරම්භක කෝඩෝනේ තියෙන තැන. ඊට පස්සේ මේ ආරම්භක කෝඩෝනය තියෙන තැන ඉඳන් මේක ඉදිරියට මේ රයිබෝසෝමේ ඉදිරියට ගමන් කරනවා. රයිබෝසෝමේ ඉදිරියට ගමන් කරන්න හේතුව දැන් ඉතුරු කෝඩෝන තියෙන ඉස්සරහින්. ඒතොර ඒ නිසා ඒවා මේ රයිබෝසෝමේ ඉදිරියට ගමන් කරනවා. රයිබෝසෝමේ දැන් රයිබෝසෝමේක ඇත්තෙන්ම තියෙනවා කුටීර වගේ කොටස් තුනක්. ඒවට ඇත්තෙන්ම කියන්නේ මේ කුටීර කියලා තමයි. හරි. එතකොට ඒ කුටීර තුන තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ APE කියලා. එතකොට මේ A කියන සයිට් එක එහෙම නැත්නම් ඒ සයිට් එකට තමයි ඇමයිනෝ අම්ලයක් රැගත් tRNA අණුව ඇවිල්ලා මුලින්ම සම්බන්ධ වෙන්නේ. right. එතකොට ඒ වෙනකොට දැන් අපි හිතමු දැන් මේ මේ කියන්නේ පරිවර්තනයේ ආරම්භ වෙලා තියෙන අවස්ථාවක් කියලා. එතකොට දෙවෙනි P කියන සයිට් එකේ තියෙනවා මුලින් සම්බන්ධ වෙච්ච ඇමයිනෝ අම්ල සහිත කොටසක් tRNA අණුව. එතකොට E කියන සයිට් එකෙන් තමයි ඒ කියන්නේ ඇමයිනෝ අම්ලයක් ඇවිල්ලා ප්‍රෝටීන ඒක ඇමයිනෝ අම්ලයේ කියන්නේ tRNA අණුව ඇවිල්ලා ඇමයිනෝ අම්ලයේ සම්බන්ධ කළාන් පස්සේ ඒක ඉවත් වෙලා යන්නේ මේ E කියන සයිට් එක. එක්සිට් සයිට් එකෙන් තමයි ඉවත් වෙලා යන්නේ. එතකොට අපි බලමු ඊළඟට පරිවර්තන වෙමින් පවතින අවස්ථාවක මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේකේ දැන් මෙතනින් අපි පටන් ගත්තොත් පළවෙනි ඩයග්‍රෑම් එකේ ඒකේ තියෙන P සයිට් එකේ තියෙනවා tRNA අණුවක්. ඒ tRNA අණුවට සම්බන්ධ වෙලා තියෙන සංශ්ලේෂණය වෙච්ච කෙටි ඇමයිනෝ අම්ල ශ්‍රේණියක්. කෙටි ඇමයිනෝ අම්ල ශ්‍රේණියක්. ඒ කෙටි ඇමයිනෝ අම්ල ශ්‍රේණියට දැන් තවත් අලුතෙන් ඊළඟ කෝඩෝනේට අනුරූප විදිහට tRNA අණුව ඊළඟ ඇමයිනෝ අම්ලය අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා දැන් ඒක සම්බන්ධ වෙන්නේ ඒ සයිට් එකට. ඒ සයිට් එකට සම්බන්ධ වුණාන් පස්සේ සිද්ධ වෙන්නේ මේ දැන් P සයිට් එකේ තියෙන ඒ කෙටි ඇමයිනෝ අම්ල දාමය මෙතනින් tRNA අණුවෙන් කපලා අනිකට සම්බන්ධ කරනවා. එතකොට මේක තමයි අන්තිම ඒ කියන්නේ අලුතෙන් අරන්ගෙන ඒක තමයි අන්තිම අම්ලයේ මේ පොලිපෙප්ටයිඩ් දාමය. ඊට පස්සේ දැන් මෙහෙම මේ විදිහට සම්බන්ධ කළාන් පස්සේ දැන් තත්ත්වය මේ විදිහට තියෙන්නේ. එතකොට දැන් තාමත් E සයිට් එක හිස්. එක්සිට් සයිට් එකේ කවුරුත් නැහැ ඒක හිස්. එතකොට සිද්ධ වෙන්නේ රයිබෝසෝම් එක ඊළඟට එක කෝඩෝනයකින් ඉස්සරහට යනවා. රයිබෝසෝම් එක කෝඩෝනයකින් ඉස්සරහට යනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් මේ ඇමයිනෝ අම්ල ශ්‍රේණිය කෙටි ඇමයිනෝ අම්ල ශ්‍රේණිය සම්බන්ධ වෙලා තියෙන tRNA අණුව දැන් එතකොට ඒක P සයිට් එකට යනවා. ඒ කියන්නේ දැන් එක කෝඩෝනයකින් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? ඒ සයිට් එක හිස් වෙනවා. ඒ සයිට් එක හිස් වෙනවා. එතකොට ඒ සයිට් එක හිස් වෙනවා වගේම තව දෙයක් සිද්ධ වෙනවා. දැන් මෙතනදී සිද්ධ වුණේ P සයිට් එකේ තිබුණු මේ කෙටි ඇමයිනෝ අම්ලයේ දාමේ කපලා මෙතනින් අලුතෙන් ආපු එකට සම්බන්ධ කර එක. එතකොට ඒකේ මුකුත් ඇමයිනෝ අම්ලයක් දැන් නැහැ. එතකොට ඒ නිසා දැන් මොකද වෙන්නේ? මේක රයිබෝසෝමේ ඉස්සරහට යනකොට මේ ඇමයිනෝ අම්ලයක් රහිත tRNA අණුව ඉබේම E සයිට් එකට යනවා. එතකොට E සයිට් එකෙන් ඒක නිදහස් වෙනවා. E සයිට් කියන්නේ E සයිට් එකට ගියන් පස්සේ ඒකේ තියෙන එක එක්සිට්. එතනින් එළියට යනවා. ඊට පස්සේ නැවත වරක් ආයෙත් මුල් තත්ත්වයට එනවා. ඒතර ওই විදිහට තමයි
ප්‍රෝටීන සංශ්ලේෂණය එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා අපි අර මුලින් සාකච්ඡා කළ විදිහට mRNA අණුවේ තියෙන ස්ටොප් කෝඩෝන් එකට එනකම්. හැබැයි ස්ටොප් කෝඩෝන් එකට ආවෙන් පස්සේ එතෙන්ද අලුතෙන් ඇමයිනෝ අම්ලයක් අරගත්ත අරන් එන tRNA අණුව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වෙන්නේ දැන් කහපාටින් පෙන්ලා තියෙන්නේ දැන් රයිබෝසෝම් එක ඇවිල්ලා තියෙනවා ස්ටොප් කෝඩෝන් එකකට. එතකොට දැන් ඒ සයිට් එකේ ස්ටොප් කෝඩෝන් ඒ සයිට් එක තියෙන තැන තමයි දැන් ස්ටොප් කෝඩෝන් එක තියෙන්නේ. ඒ නිසා දැන් රයිබෝසෝම් එක දන්නවා නැත්නම් මේ මෙකැනිසම් එකෙන් ඉබේම තේරුම් ගන්නවා අලුත් ඇමයිනෝ ඇසිඩ් එකක් දැන් සම්බන්ධ කරලා වැඩක් නැහැ. දැන් මොකද්ද TP කියන්නේ මෙතෙන්ද ඒ කියන්නේ ස්ටොප් කෝඩෝන් එක තියෙන තැනට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඇමයිනෝ අම්ලයක් වෙනුවට එතෙන්ද සම්බන්ධ වෙනවා වෙනත් ප්‍රෝටීනයක්. ඒකේ ඒ ප්‍රෝටීනේට අපි කියන එක රිලීස් ෆැක්ටර් එකක්. ඒක සාමාන්‍ය වෙන ප්‍රෝටීනය. tRNA අණුවක් නෙවෙයි. එතකොට ඒ ප්‍රෝටීනේ ඒ රිලීස් ෆැක්ටර් එක සම්බන්ධ වුණාන් පස්සේ එතනින් එහාට සංශ්ලේෂණය ප්‍රෝටීන් සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. ඒකම ඒක සංඥාවක් හැටියට ක්‍රියා කරන ප්‍රෝටීන සංශ්ලේෂණ අවසන් කරලා මේ සංකීර්ණයේ තියෙන සංඝටක ඔක්කොම නිදහස් වෙන්න. රයිබෝසෝම් නිදහස් වෙනවා, උපේකක දෙක වෙන් වෙලා යනවා, mRNA අණු නිදහස් වෙනවා, පොලිපෙප්ටයිඩ් නිදහස් වෙනවා. මේ විදිහටයි පරිවර්තනය සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි මේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. ඒකට හේතුව අපි දැන් මුලින්ම අපි ආරම්භ කළේ කොහොමද DNA අණුවක් ප්‍රතිවලනය වෙලා අලුත් DNA අණු සංශ්ලේෂණය වෙන්නේ කියන එක. එතකොට ඊළඟට අපි සාකච්ඡා කළා කොහොමද අපි මුලින් බැලුවා කොහොමද DNA අණු සහ DNA වල ජාන අඩංගුයි. ඒ ජාන සහ අන්තිමට ජානයේ ඵලය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා අපි සාකච්ඡා කළා. එතකොට ජානයක් ජානයකින් ඇත්තෙන්ම ඒ ජානයෙන් තීරණය වෙන මොකක් හෝ ඒ ලක්ෂණය තීරණය කරන්න නම් ජානයක් අපි ප්‍රකාශනය වෙන්න ඕන කියලා. එතකොට ජානයේ ප්‍රකාශනය වීම පියවර දෙකකින් සිද්ධ වෙන්නේ ප්‍රතිලේඛනය සහ පරිවර්තනය කියන පියවර දෙකෙන්. එතකොට ප්‍රතිලේඛනයේ පියවරේදී ජානයේ තියෙන නියුක්ලියෝටයිඩ් අනුක්‍රමය පදනම් කරගෙන දූත RNA අණුවක් හැදෙනවා. ඊට පස්සේ දූත RNA අණුවේ තියෙන භස්ම අනුක්‍රමය පදනම් කරගෙන පොලිපෙප්ටයිඩයක් සංශ්ලේෂණය වෙනවා. ඒ කියන්නේ ජානයේ ඵලය සංශ්ලේෂණය වෙනවා. එතකොට යුකැරියෝට සහ ප්‍රෝකැරියෝට සෛලවල මේ ක්‍රියාවලිය මේ ජාන ප්‍රකාශන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපි දැක්කා යම් පැහැදිලි වෙනස්කම් තියෙනවා. විශේෂයෙන්ම යුකැරියෝට ජානවල ප්‍රකාශනය සිද්ධ වෙනකොට මුලින් හැදෙන ඒ ප්‍රාථමික mRNA අණුව එහෙම නැත්නම් ප්‍රාථමික ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තවදුරටත් නොයෙකුත් වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ වෙනස්කම් අපි සාකච්ඡා කරන්නේ මේ මට්ටමේදී. ඊට පස්සේ ඒ mRNA අණුව න්‍යෂ්ටියේ සිට සයිලෝප්ලාස්මයට ගමන් කරලා නැවත වරක් අපි අවසාන වශයෙන් පරිවර්තනය සිද්ධ වෙන ආකාරය ඒ සාකච්ඡා කළ විදිහට ඒ mRNA අණුත් පරිවර්තනය සිද්ධ වෙලා ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා. එතකොට යුකැරියෝට සහ ප්‍රෝකැරියෝට කියන ජීවීන් දෙගොල්ලම ඒ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමේදී පාවිච්චි කරන්නේ ඒ සිග්නල්ස් හැටියට කෝඩෝන හැටියට අපි සාකච්ඡා කරපු අර කෝඩෝන ටේබල් එකේ එහෙම නැත්නම් ප්‍රවේණි සංග්‍රහයේ තියෙන ඒ කෝඩෝන. එතකොට ඊළඟ පාඩමේදී අපි ඉතිරි මේ යුනිට් එකේ ඉතුරු කොටස් ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.